නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ තවත් දිනයක හිරු නැගෙනුයේ අපට ලෝකෙට මුහුණ දෙන්නයි අපව ලෝකෙට මුහුණ දෙනුයේ සිතෙහි ඇති දොසුන් එලි දකින්නයි සිතෙහි ඇති දොසුන් එලි දකිනුයේ සංගවන්න නොව අතරලන්නයි බුදුන් ලෝකෙට පහළ වූයේ දුක නිවන මග හෙළි කරන්නයි. ධර්මානුශාසනාවේ සදහැවර අනුග්‍රහක දායකත්වයෙන් දරන්නා වූ පින්වතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවර පින්වතුනි, මංගල්‍ය කියන පදය සමාජයේ ඕනතරම් තියෙන්න පුළුවනි. නමුත් තථාගත බුදු පියාණන් වහන්සේ මේක යොදලා තිබෙන්නේ සුනක්කත්තං සුමංගලං කියලා. කයෙන් වචනෙන් සිතින් වැරදි කරන අයට නොවන බව විශේෂයෙන් මතක තියාගන්න. ඒකයි මම මුලින් මතක් කළේ, කයෙන් වචනෙන් සිතින් කාම විතර්ක, ව්‍යාපාද, විහිංසා විතර්ක පාවිච්චි කරනවා නම් සුමංගල වෙන්නේ නැහැ, අවමංගල්මයි වෙන්නේ. අපිට මෙතෙක් මේ වසර ගණනාවක් තිස්සේ ඉදිරිපත් කළ අදහස් තුළ යම් පිරිසක් අර්බුදයක් ගැටුමක් අවස්ථාවදී ජයග්‍රහණය සඳහා විතර්ක පාවිච්චි නොකරන සාමකාමී පිරිසක් නම් නිබ්බුතානෝන සාමාතා නිබ්බුතානෝන සෝපිතා නිබ්බුතානෝන සානාරී කිව්වා වගේ ඔවුන් ස්ත්‍රී හෝ පුරුෂ, ගිහි හෝ පැවිදි නිවෙමින් ඉන්න නිවෙන තැනැත්තෝමයි. ඒ තමයි ප්‍රතිඵලය. නිදි වරාගෙන ඉල්ලීම ඉටු කරමින් සිය ගණනින් දහස් ගණනින් ධර්ම දේශනා කරමින් සවන් දෙන අයට යම් අවබෝධයක් ලබා දීමට දරූ උත්සාහයේ ප්‍රතිඵලය සාමකාමී මිනිසුන් බිහිවීම බව තේරුම් ගන්න. අද වැනි දවසක අපට මොකද්ද කරන්න තියෙන්නේ කියන කාරණය පිළිබඳව මතක් කරන්න වෙනවා. මම මේ ප්‍රබන්ධ කරපු ලස්සන කවියක් අරගෙන අගට පැහැදිලි කරන්න කල්පනා කරනු ලබනවා. එසේවත් ඊට මත්තෙන් වෛසාඛ්‍ය මංගල්‍ය කියන දවස රටට උදා වුණාම කලක් තිස්සේ මේ සමාජයේ වැරදි නොවන කියන්නේ පව් නොවන, නමුත් බාහිර ක්‍රියාකාරකම් ගොඩක් බුද්ධ පූජාව වශයෙන්, බුදුන් පිදීම වශයෙන් භාවිත කරන්න හුරු වෙලා තිබෙනවා. තථාගතයන් වහන්සේ හෙළි කරවා දාල දේයිමානි වික්වේ පූජානි කතමානි දේ ආමිස පූජාච ධම්ම පූජාච කියන මේ දෙකේ ආමිස පූජාව කියන එක බොහොම ලේසියෙන් බුදුබණ දන්නේ නැතුව ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ධම්ම පූජාව කරන්නට නම් බුදුබණ තේරුම් ගන්න ඕන. නමුත් උන්වහන්සේ වදාරනවා ඒතද අග්ගම් භික්ඛවේ දේයිමානි පූජානි, මේ පූජා දෙකෙන් අග්‍ර වෙන්නේ නම් ධම්ම පූජාවමයි. අද වැනි දවසක් අපේ අවධානය යොමු කරන්න මේ අග්‍ර වූ පූජාව කරන්නේ කොහොමද කියලා තේරුම් අරගෙන ඒ පූජාවට ප්‍රවිෂ්ඨ වෙන්න ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන්තරව. එයින් අපි 100%ක් ඒ පූජාවට ප්‍රවිෂ්ඨ වෙතුයි කියන්නේ හෝ ආමිෂ පූජාව ප්‍රතික්ෂේප කරන්නේ හෝ බැහැර කරන්නේ නැහැ. ළමා ලෝකයට සෙල්ලම්බත්තු වෙමන තහනම් නැහැ, වැරදි නැහැ. වැඩිහිටියන්ගේ ලෝකෙටයි ඒක සුදුසු නැත්තේ. අන්න ඒ වගේ පෘථග්ජන පුද්ගලයන් වශයෙන් මවට සැලකීම, පියාට සැලකීම, වැඩිහිටියන්ට සැලකීම නරකයි කියලා උගන්වන්නේ නැහැ. එහෙනම් ලෝකට සදහමක් හෙළි කළ උත්තමයෙකුගේ ගුණ සැමරීම කවදාවත් වැරදි කියන්න බෑ. ඒ අනුව අපි ලදරුවන් කූඩු දල්ලනවා, අනතුරුව දන්සැල් පවත්වනවා, අනතුරුව පෙරහැර පවත්වනවා, අනතුරුව තොරණ පවත්වනවා, අනතුරුව සිල් සමාදන් වෙනවා. මේකී සහ නොකී විවිධ බාහිර වශයෙන් පෙනෙන ඇඳුම් පැළඳුම් වෙනස් වෙනමින් ඔබ වෙසක් සමරනවා. මේ සියල්ල අර ආමිස පූජා කියන වචනේ ඇතුළේ ඇරුණාම ප්‍රතිපත්ති පූජාවට එන්න බෑ. මතක තබා ගන්න. අපි අද වගේ දවසක කල්පනා කරන්න ඕන.
බුදුබණ දන්නේ නැතුව ගත කරන ආගමික ජීවිතයට වඩා ස්ත්‍රී පුරුෂ ගිහිවෙදි වේදෙන්තරව බුදුබණ වල ගැඹුරු වටහාගෙන ගත කරන ආගමික ජීවිතය ශ්‍රේෂ්ඨයි. ශ්‍රේෂ්ඨයි විතරක් නෙමේ ලෞකික ඉක්මවා ලෝකෝත්තර සැනසීම ලැබෙන සුළුයි. එය අද වැනි දවසක අප තුළින් තේරුම් ගන්නේ කෙසේදැයි වටහා ගැනීමට වඩාත් අවධානය යොමු කරන්න පුළුවන් දවසක් මේ. පවතින තත්ත්වයන් අනුව සමහරට විහාරස්ථානයක වාඩි වෙලා ඉන්නවා වෙන්න පුළුවනි. නොවැසෙනම් ඔබේ නිවසේ පුටුවක් මත වාඩි වෙලා ඉන්නවා වෙන්න පුළුවනි. ඔබ සිල් සමාදන් වෙලා ඉන්නවා වෙන්නත් පුළුවනි. අට සිල් නැතත් කමක් නැහැ. කොහෙම වුණත් කමක් නැහැ සවන් දෙන්න. ඒ සවන් දීම තුළ මම ඔබට වෙන්න ඕන කාරණේ පැහැදිලි කරනවා. මොකක්ද මේ කියන්නේ? තවත් දිනයක හිරු නැගනුවේ අපට ලෝකෙට මුහුණ දෙන්නයි. අවදි නිදාගුණ අවදි වුණාම හැමදාම දවසකට හිරු නගිනවා. අපි එහෙමයි ඒකට කියන්නේ. හිරු පායනවා කියලා. අද උදෑසනත් හිරු උදා වුණා. ඒ ලෝකේ වැදගත්ම දිනයක් වශයෙන් බෞද්ධ ලෝක බෞද්ධයාට. එහෙම නැත්නම් දවස් ලෝකේ අවුරුද්ද පුරා තියෙන වැදගත්ම දිනේ වශයෙන්. තවත් දිනයක හිරු උදා වුණා. අපි ඉල්ලුවෙත් නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපට ධර්ම දේශනාවක් සඳහා බෞතුන් ආරාධනා කරලා තිබුණා. ඔවුන්වත් දන්නේ නැතුව ඇති. ඔවුන්ට ලැබෙන්නේ පොරපසළොස්වක පොහොය දවසේ පළවෙනි ධර්ම දේශනාව කියලා. එහෙනම් ඒක කරන්න ඕන සවන් දෙන හැමෝටම තේරෙන ආකාරයෙන්නේ. එහෙනම් මම කියන්න කැමතියි. අර යහපත්යි සම්මත කිසිදු ක්‍රියාකාරකමක යෙදීම නවත්තන්න ඕන නැහැ, වළක්වන්න ඕන නැහැ. නමුත් පවතින තත්ත්වයේ යටතේදී බුදු පියාණන් වහන්සේ අමනාප වෙන්නේ තරහ වෙන්නේ නැහැ. අනවශ්‍ය වේදම් කපා හැරියා කියලා. අනවශ්‍ය වේදම් කරමින් මේ පවතින තත්ත්වය තුළ ඔබේ මුදල් පසුම්බිය බරක් පටව ගන්නට හෝ ඒක හිස් කරගන්න කල්පනා කරන්න නැත්නම් මිතා හොඳයි. අප ජීවත් විය යුතුයි. පළමුව. දෙවනුව මේ උදා වෙන දිනේ මොකද්ද මේ කියන්නේ? අපට ලෝකෙට මුහුණ දෙන්න හම්බ වෙනවා. අවදි වුණු තැන් පටන් ඇසට පේන්න ගන්නවා, කනට ඇහෙන්න ගන්නවා, නාසයට දැනෙන්න ගන්නවා, දිවට දැනෙන්න ගන්නවා ආහාර ගනිද්දි. පිටත් වුණාම මේ පස්තරෙන් ලෝකේ මුණ ගැහෙනවා කියන එකයි මම මේ කියන්න හදන්නේ. අපට ලෝකෙට මුණ දෙන්න. අඳුරේ ගිලී තිබුණ එකේ අපට මුණ දෙන්න බෑ. ආලෝකේ නැත්නම් අපි නිදිලව ඉන්නේ මනෝද්වාරයේ. දැන් අපි මනෝද්වාරයේ වසා දමා පංචද්වාරයට ඇවිදින් අපට අදාළ කාර්යය කරනවා. ඉවුම් පිහුම් මව්පියන්, හරියම්බ කිරීම පියවරුන්, දරුවන් ඉගෙන ගැනීම, ප්‍රියදුරන් වාහන දැක්වීම, තැපැල් කම්තරු අය රාජකාරී, ස්වකීය රාජකාරී සියලු දෙනාම ලහිලහිව ගොස් කරනවා. අද නොවුනට දිනයක හැටි මම කියන්නේ. අද නම් ඔය හැම දිනාටම වෛසාඛ්‍ය මංගල්‍යයට ගැන හිතනවා ඇරුණාම වෙන දෙයක් නැහැනේ. නමුත් මේ තවත් දවසක මොකද වෙන්නේ? අපි ලෝකෙට මුහුණ දෙන්නේ කුමකට කියලාද මම මේ කියන්න උත්සාහ කරන්නේ. ලෝකෙට මුහුණ දීමේදී කැඩපත පිදිරියේ ඔබ සිටිනා විට කැඩපත ඔබේ අඩුපාඩු ඇදපළදු දක්වන්නාසේ ඔබේ සිතේ තියෙනා වූ දොස් සියල්ල එළියට එනවා. මේක තමයි නැකත, මේක තමයි සුන්දර අවස්ථාව, මේක තමයි හොරු අල්ලන අවස්ථාව බව බොහෝ දෙනා දන්නේ නැහැ. කොහෙන්ද මේ දොස්? අනර මම මුලින් මතක් කළ පරිදි ලදරු කාලේ පටන් ටිකෙන් ටික මේවට හමු වෙන කාරණාත් සමග ඇලීමෙන්, ගැටීමෙන්, මුලාවෙන් ඔබ චිත්තාභ්‍යන්තරයේ හතුරු තුන්දෙනෙක් පෝෂණය කරගන්නවා. සැඟවිලා සිට අවශ්‍ය මොහොතේදී ඇහි කනේ නාසයේ දිවේ කයේ උදව්වෙන් ඒවට ගැටෙන හේතු වශයෙන් කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ වශයෙන් මේ තුන් දෙනා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි බේවේන්දරෝ පෘථග්ජන පුද්ගලයන් තුළ එළියට එනවා. අන්නේ සිතෙහි ඇති දොස් ඔබ නෙවෙයි. ඔබේ ශරීරයේ ස්ත්‍රී පුරුෂ හැඩ වැඩ වෙන්න පුළුවන්. එන හැඟීම් ඔබද? සම්මත වශයෙන් ඔබ ඉන්නවා කායික. අර එන අය
නමුත් බුදුදහමේ ඔබ කියන්නේ නැත්තම් මම කියන්නේ අන්නේ එනේවට. ඒගොල්ලෝ ඇවිත් ඔබේ කය වචන මෙහෙයවමින් ඔබව මනා සහ නොමනා වැඩවලට විශේෂයෙන් මෙහෙවනවා. ත්‍රිවිධ විතර්කේ නම් මෙහෙවන්නේම නොමනා වැඩවලට. අන්න දවසක් උදා වෙන්නේ පෘථග්ජන පුද්ගලයාට මනා සහ නොමනා වැඩ කරන්න. සිහියෙන් තොරව ඒ අදාළ කර්තව්‍ය හොරකම් කරන්න, බොරු කරන්න, අරක්කු පෙරන්න, වංචා කරන්න, තව නොයෙකුත් කෑම් කරන්න ආදී වශයෙන් ඒ වැරදි පැත්තට. අනිත් කෙනාට යහපතක් කරන්න. Taman කැමති පරිදි. ඒ බාහිර වශයෙන්. නමුත් අපි මේ කතා කරන්නේ සතාගත සසුන තුළ ඉන්න ස්ත්‍රිය පුරුෂයා ගිහියා පැවිද්දා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකායට මේ හිරු පෑව්වේ. ඔබට මේ පස්දොරට ලෝකෙ මුණ ගැහෙන්නේ. ඒවා ආශ්‍රයෙන් ඔබ සංගවාගෙන තිබෙන්නා වූ දේවල් ඔබේ සිතට එළියට ගන්න උදව් කරන්න. සිතෙහි ඇස් ඇති දොස් සිත පිළිබඳ තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම පබස්සර මිදං භික්ඛවේ චිත්තං සිත ප්‍රභාස්වරයි ස්වභාවයෙන්ම. ඒ ප්‍රභාස්වර සිත තිබුණේ ලෝකෙන් අරමුණු අරගෙන ඇලෙන්න ගැටෙන්න පෙර. අනතුරුව මගේ අර පරණ ධර්ම දේශනාවල තිබෙන පරිදි කිරිබීමට පටන් ගත්ත තැන් පටන්. කිරිබීමට බාධා වෙන තැන් පටන්. ඒකට කෑ ගහන තැන් පටන්. ඒකට තරහ ඇවිදින් මොනවා හරි දෙයක් විසිකරන තැන් දක්වා මෙන්න මේ ක්‍රියාකාරය තුළ සිත දොස් එකතු කරන්න පටන් ගන්නවා. මේකට ආගමක් නැහැ. නමුත් මේක තේරුම් ගන්නවා නම් ඔබ මෙන්න මේ ලදරුවෙක් තුළ මේ දුක ඇතුල් වෙන්නේ ජීවිතේට. ජීවිතයේ මිනිස්සුගේ ජීවිතේට දුක ඇතුල් වෙන්නේ මෙන්න මේ තුන් දෙනා ලැබුම් ගත්තොත් කියන එක අවුරුදු 90 දී තේරුම් අරන් වැඩක් නැහැ. 20 වෙනකටවත් තේරුම් ගන්න පුළුවන් නම් මේ තුන් දෙනා එළියට දාන ආගමික ජීවිතයට ඔබට එන්න පුළුවන්. අවාසනාවකට ඒක තේරුම් ගන්න නැති අර මේ සැරසිලි පිටිපස්සේ යන ඒවා ඔස්සේ ත්‍රිවිධ විතර්කයේ බලවත් කරන ත්‍රිවිධ විතර්කයෙන් පරලෝ යන තැනට ඔබ ජීවිතය සකස් කරගන්නවා. අපරාධයක් වෙන්නේ. අසාධාරණයක් ඔබට සිද්ධ වෙන්නේ. ලබාගත් ජීවිතය තුළ තමා ජය ගැනීම සඳහා අවශ්‍ය මංපෙත් හෙලි කරගන්න නැතුව ධර්ම ශ්‍රවණයක් මගින් ඔබ අයාලේ යනවා. ඉබාගාතේ යනවා. හිස හැරුණාතේ යනවා. කවුරු හරි කියන පාරවල් ඔස්සේ ආගමික ජීවිතය කියලා සසර හදනම පාරවල් ඔස්සේ යනවා. දුක හදන පාරවල් ඔස්සේම යනවා. මෙන්න මේක තමයි බුදුන් වහන්සේගේ ලෝකයේ හිදුටු අසරණ භාවය. මෙයින් මිදෙන්නට ඔවුන්ට සරණක් නැහැ තනිව. තථාගතයන් වහන්සේ වැනි උත්තමයෙක් වදාරන මග තුල තමයි අසරණ සරණ භාවයේ තියෙන්නේ. මේ අසරණ භාවයට සරණ තියෙන්නේ. කොහොමද අසරණ වෙන්නේ? කන්න බොන්න අදින්න පළඳින්න නැතුවද? නැහැ. ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් සිතින් කයෙන් වචනෙන් ගැටෙන අර ලෝකෙට මුහුණ දීමේදී ඒ මොහොතට ඔබ කලබන නොසන්සුන් කරන ඔබේ මානසික ස්වභාවය නැති කරන කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ ත්‍රිවිධ විතර්කයේ ඔබ පාලනය කරන විට ඔබ අසරණයි. ඔය පසුගිය දිනක් වානුව තුළ ඔබට දකින්න හම්බ වුණා නම් මොනවා හරි දේපල එහෙම නැත්නම් ජීවිත හානියක් විනාශයක් ආදී දේවල් ඔන්න බුදු සමයෙන් නොගන්නපු ත්‍රිවිධ විතර්කයේ භාවිතේ වරද දක්කේ නැති අයගේ ක්‍රියාකලාපය. අපිටම ගහගත්තා වගේ නෙවෙයිද සිදු වෙන්නේ. එනිසා මේ ත්‍රිවිධ විතර්කයේ උත්සන්න වීම Taman අතින් සිදු වෙන වැරද්දක්. උත්සන්න කරන්න කටයුතු කරන අයත් ඒකේ වැරදිකාරයෝ වුණාට. බැගෑපත්ව හඬගාමින් කිව්වා මේ තත්වයට එන්න ඉස්සර වෙලා මේකට විසඳුමක් හොයන්නයි කියලා. බලන්න. ඒක තමයි ආගමික වුණාට ආගමික නමක් තිබුණාට ආගමික අයිති වුණාට ඔබේ මේ හැඟීම් පාලනය කර ගැනීමට අවශ්‍ය සතිය අවබෝධය ඔබට බුදු සමය තුළ ලැබී නැති නිසායි මේ හානිය අපරාධය විනාශය සිදුවන්නේ.
අපි ඕක දන්න නිසා තමයි කලක් තිස්සේ කීවේ. කොයියම්ම මොහොතක හෝ ඔබට මේ හතුරා සැඟවී සිට එළියට එන්න හේතු දෙදුනහම එනවා. එදාට ඔබ පසුරවනු ලබන්නේ මේ කාම විතර්කයේවත් කාමයේ ලෝභය, ව්‍යාපාද විතර්කයේවත් තරහව විහිංසා විතර්කයේ මිසත් අවිදැරීම මේ තිදෙනා. මේ තිදෙනා පාවිච්චි කිරීමෙන් සමාජයට හෝ ඔබට හෝ ලැබෙන යහපතක් නම් නැත විනාශයක්මයි. පසුගිය දින කීපය තුළ සිදුවීම් කෙරෙහි බලන්න. අපට අනුශාසනා කරුණු පැහැදිලි කර දෙන හැරුණු විට ඊට වඩා ලොකු දෙයක් කරන්නට හැකියාවක් නැහැ. මොකද තථාගත ශාසනයේ අනුශාසනා පෙළහරයි වැදගත් වෙන්නේ. කියන දේ තේරුම් ගන්න පිළිගන්න අයට. දැන් එහෙනම් මේ අද දිනේ වගේ දවසකවත් මෙන්න මේක තේරුම් ගන්න. බාහිර ලෝකයේ තිබෙන හේතුවක් නිසා ඔබේ චිත්තාභ්‍යන්තරයේ සංගවාගෙන තිබෙනා වූ දේ එළියට එනවා. මේ සංගවාගෙන තියෙන තැනට කියන නම තමයි තණ්හානුසය. තියෙන තැනක් පේන්නේ නැහැ. අවිජ්ජා පත්‍ය සංඛාරා කියන්නේ ඒකයි. නමුත් එන්නේ තිබෙන නිසා කියන එක තේරුම් ගන්න. මේක එන්නේ පෘථග්ජන පුද්ගලයන්ට අන් අයට එරෙහිව පාවිච්චි කරලා තමනුත් අමාරුවේ වැටෙන්න. තමනුත් අනුනුත් අමාරුවේ වැටෙන්න. නමුත් අපි මේ කතා කරන දහම් පෙළේ මේක එන්නේ මොකටද? නොදන්නා කාලේ සංගවත්ත දේ එන්නේ අපි බලමු මොකටද කියලා. දොස් එලි දකින්න. Taman දකින්න. තමා නොදන්නා කාලයේ සිට එකතු කරගත්ත කාරණා තුළ මේසා විශාල දුර්වලකම් ප්‍රමාණයක් හෙවත් අල්ලා ගැනීම සංඛ්‍යාවක් තිබෙන බව එනකොට තේරුම් ගන්න. කෙසෙල් ගහකට පොර දාන්න ආසේ ඔබට එකතු වීම තුළින් මෙහි මූලය බලවත් කළා අවුරුදු 3 4 5 පටන් බණ නොතේරෙන තාක්කල්. අවුරුදු 60 70 80 100 දක්වාමත් කරන්නේ පෘථග්ජන පුද්ගලයා ත්‍රිවිධ විතර්කයේ බලවත් කිරීම නැමැති සසර ගනුදෙනු හදාගන්න එක, ගමන හදන එක. කී දවසක් දේශනා කරලා ඇද්ද ආගමික ජීවිතයේ යනු ක්‍රීඩ විතර්කයේ ප්‍රහාණය කරන්නට මේ අවස්ථාව යොදා ගැනීම කියලා. අන්න ඒ උත්සන්නව හැඟීම් නොතිබුණ සමාජයක් නම් අර සාමකාමී බවම තියේවි. දෙපොළ වලට මොනවටවත් හානිය වෙන එකක් නැහැ. නමුත් අපිට මේක පේනවා යන්නේ මොන පාරද කියලා අපිට කරන්න දෙයක් නැහැ. එබැවින් බුදුසමෙන් බලාපොරොත්තු වෙන්නේ මිනිසෙක් සොකී ගැටලු වලට මුහුණ දීමේදී නීත්‍යානුකූල පදනමක් යටතේදී පෞපින් විපාක විශ්වාස කරන කේ පවින් වැළකීමේ පදනමක් යටතේදී තව එහාට යන විට ධර්මයේ අධිපතිපති යටතේදී විසඳුම් හොයන එක. ධර්මය කියන්නේ බණ පොතේ කියන එක නෙවෙයි, ගැඹුරු අර්ථයක්. එබඳු දේවල් උත්පාදේ වූ එබඳු දේවල් සමාජයට විවෘත අද වැනි දවසක ඒ ගැන හොයන එක, ඒ ගැන තේරුම් ගන්න එකට ඔබට ඉඩ කඩක් ලැබිලා තිබෙනවා. කැඩපතක් ඔබේ මුහුණේ අඩුපාඩු පෙන්වන්නාසේ ඔබ දකින්න මේ බාහිර කාරණා නිසා, අවුව නිසා, වැස්ස නිසා, පින්න නිසා, ලාභේ නිසා, අලාභේ නිසා, සැප නිසා, දුක නිසා මේවට බාහිරින් තිබෙනකොට ඒවට අදාළ කලබල වීම ඔබ මතුවෙනවා නම් ඒ සිත ඇතුලෙහි තිබෙන නිසායි අන්න දොස් එලි දකිනවා. පෘථග්ජන පුද්ගලයා කියන්නේ මේ දොස් එලි මතුවෙනවා කියන එකට. ආර්ය පුද්ගලයා කියන්නේ මේ දොස් එලි වෙන්න නෑ කියන එක. නැත්තම් හදමින් ඉන්නවා කියන එක. ඒ නිසා මේක ලෝකෙත් එක්කලා ජීවත් වෙන්නට සිත හදන දහමක් කරුණාම පුද පූජා පවත්වලා පිටින් යමක් ලබන එකක් නෙවෙයි. ඒක ඉතින් අවුරුදු 30ට සතුටු වෙනවා වගේ බාහිර වේදිත සතුටක් හොයාගෙන අපි හදාගත්ත අදහන ආගම, විශ්වාස කරන ආගම. බුදුන් ලෝකෙට පහළ වුණ එකට නෙමෙයි කියන එක මම අන්තිම පදේ කියලා තියෙනවා. ඊට ඉස්සර වෙලා තව කාරණයක් තියෙනවා හොයාගන්න. මේ දොස් කවද්ද දෙන්නේ? ඊයේද හෙටද?
නෑ අවදි වූ තැන් පටන් පත්තරෙන් පත්තරේ නින්දට යනතුරු මේ මොහොතේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ සහ සිතේ ආශ්‍රයෙන් මේ දොස්වලට එකතු වෙන පුද්ගලයාට පෘථග්ජනයයි කියනවා. ඔහු ගහගන්න බැනගන්න කපා ගන්න කොටා ගන්න ඊර්ෂ්‍යා කරන්න වෛර කරන්න පලි ගන්න දන්නවා. ඒවා නොකොලොත් මම නෙමෙයි කියලා ඒවට එකතු වෙන අන්න මෝඩකම. අන්න ආගමික නැති ජීවිතයක් දකින්න එහෙම. දරුවාට එරෙහිව, බිරිඳට එරෙහිව, සැමියාට එරෙහිව, අසල්වාසියාට එරෙහිව නැත්නම් හැමෝටම එරෙහිව අවිදරන්න පාවිච්චි කරනවා නම් මම ඔක ලේසියෙන් හරින්නේ නැහැ කියන්න හදනවා නම් නොසන්සුන්ව ප්‍රතික්‍රියා දක්වනවා නම් ඔබ මොන ඇඳුමේ හිටියත් මොන ආගමික සංකේත පැළඳගෙන හිටියත් මා දකින්න ඔබට සැබෑ ආගමික බව ලැබිලා නැහැ. ඔබ රැවටිලා අනිත් පැත්ත රවට්ටනවා. ඔබ කල්පනා කරනවා අදාළ දිනයක් වෙන් කර ගැනීමෙන්, අදාළ ඇඳුමක් ඇඳ ගැනීමෙන්, අදාළ සංකේතයක් පාවිච්චි කිරීමෙන්, අදාළ වන්දනා ක්‍රමයක් පාවිච්චි කිරීමෙන් ඔබට ආගමික බව ලැබෙයි කියලා. නමුත් දදරු කාලයේ පටන් මේවාට ගැටීම තුළින් චිත්තාභ්‍යන්තරයට එකතු වූ කාරණා ඔබට ඔය මොහොතේ එන බව පා කියන්නේ ඇම දැමූ විට අදාළ පුද්ගලයා ඇම ගිලිනට එන්නාසේ ඇසට කනට නාසයට ගැටෙන විට ත්‍රිවිධ විතර්ක උපදින්න ආරණ කාරණා ඔබේ ඒවා උපදින්නේ ලෝකෙ මේවා තියෙන නිසා නෙවෙයි. ලෝකේ හැමදාමත් ඕවා තියෙනවා. ඒවට අදාළ දුර්වලකම ඔබලාග තිබෙන නිසා. පෘථග්ජන පුද්ගලයාට දුර්වලකම තවදුරටත් දුර්වලකමින් අමාරුව වැටෙන්න, කබලින් ලිපට වැටෙන්න උදව් කරනවා. පමාද විහාරිත්තේ. ආර්ය පුද්ගලයාට මේ දුර්වලකම මතුවීම දැකගෙන එහි අගය අඩු කරන්න, එසිතින් බැහැර කරන්නට භාවනා මධ්‍යස්ථානයේ බවට පත් කරගන්න පුළුවන් වෙනවා. කොහෙම කල්පනා කරන්නේ නැහනේ. ඇත් දෙක පියාගෙන ඉඳගෙන මොනවා හරි කියෝ ඉන්න ගමන් කරන එකක් භාවනාව කියලානේ කල්පනා කරන්නේ. වෙන වැඩක්. අවදිව සිටිමින් එදිනදා ජීවිතයේදී ගැටෙන කාරණේ නිසා චිත්තාභ්‍යන්තරයේ ඉල්ලෙනකොට ඔබ දැක ගන්නට සිහිය යොමු කරනව වෙනුවට මේ ටික එන්න නොදී තව එකකින් හිත යට කරගන්න එක, ඉරියව්ව පවත්වන එක, මොනවා හරි මතුරු ඉන්න එක කියලා බුදු සමයේ සද්ධර්ම දේශනාවන්ට අදාළ නොවු වෙනත් සමයන් තුළ සහ බුද්ධ කාලීනව අන්‍ය අත්කලමතානුයෝගින් භාවිතා කළ විවිධ ක්‍රම සියල්ලට භාවනා කියනවා. සියල්ල බුදු සමයේ භාවනා කියලා හිතනවා බෞද්ධ භාවනා කියලා. නමුත් කවදද ඔබ දැනගන්නේ පව උපාදානයෙන් සසර හැදෙන බව, පින හොඳ වුණත් උපාදානයෙන් සසර හැදෙන බව, භාවනාවල ධාන කියන පැත්තේ උපාදානයෙන් සසර හැදෙන බව. එනම් චිත්තාභ්‍යන්තරයේ කෙලිසි ඒ තුළින් භවගාමිත්වයක් හැදෙන බව කවද්ද ඉගෙන ගන්නේ? බුදුන් වහන්සේ 15 වෙනිට පෙර හිටපු ආය කරපු කිසි දෙයක් තුළින් කර්ම රැස්වීම හැරුණාම කර්මශේම සිදුවෙන මාර්ගයක් තිබුණා නම් බුදුරජාණන් වහන්සේට අලුතෙන් කර්මක්ෂය කිරීමේ කර්මය කියලා එකක් දේශනා කරන්න වෙනවාද? අන්න කර්ම රැස් කිරීමේ කර්මයේ හොඳ පැත්ත ආමිස පූජාවයි. කර්ම රැස් කිරීමේ පූජාව ප්‍රතිපත්ති පූජාවයි. එනිසා කර්මක්ෂය කරන්න දන්න කෙනා තමයි ප්‍රතිපත්තියෙන් බුදුන් පුදන්නේ. ඔබත් ඔය මාධ්‍ය ඉදිරිපත් කරන වැඩසටහන් වලින් බෝධියක්කට චෛත්‍යයක් ගාව සුදු ඇඳගෙන ඉඳගෙන ඇස් දෙක පියාගෙන ඉන්නකොට අද ආමිස පූජාවට ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දුන්නා කියලා කියයි නිවේදන වල ප්‍රවෘත්ති වලට. ඒ උන් දන්න තරම. ප්‍රතිපත්ති පූජාවට වුණ දෙන්න සද්ධර්මයේ තේරෙන්නේ නැතුව බෑ. ඒකට ඔය ගහක් යටට මේ අඬස්තු මැද ගන්න ඕන නේ. ඒකට හැම මොහොතක්ම අවදි උත්පන්න පටන් නැකත උදා වෙනවා දන්න කෙනාට. එයා බලන් ඉන්නේ. බාහිර කාරණා නිසා තමන්ගේ සැඟවුන කොටස ආපුවම මෙන්න සතා. තමන් ළඟ ඉන්න සතා. එළියට ආවා. එළියට එන එක නරකක් නෙමෙයි. එළියටම ඇදලා දාන්න උදව්වක්. සැඟවිලා ඉන්න තැනින් ගෙලියට ගන්න බෑ නිකන්. මේ සුන්දරතර අවස්ථාව තේරෙනවා නම් මම නම් කියන්නේ ඒක තමයි නැකත අවදි වූ තැන් පටන් ඕන කෙනෙකුට. සුබ නැකත.
නක්කත ජාතකයේ තියෙනෙත් ඒකයි. එහෙම නැත්නම් තව සූත්‍රයකක් තිබෙන්නේ ඒකයි. ඒ නිසා අපිට මේ කය වචන සිත සංවර කර ගැනීම කියන්නේ ඒවට එන දේවල් වළක්වා ගැනීම කියන අර්ථය නෙමෙයි. සැඟවී තිබෙන දේවල් ආවිත ඒ ආපු බලවේගයෙන් කය වචන සිත මෙහෙවන්න නැතුව එයාට තැන නොදී එයාට යන්න අරින එක. එයා සමාජයට කරපු අපරාධ ඔබට කරලා තියෙන කරදර ඔබට තේරෙනවා නම් රෑ වැටුණු වලේ දවල් වැටෙනවද? කියමනට කියන්නේ රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ නැහැ කියලා. මොකද රෑට නම් වැටෙන්නේ පේන්නේ නැති නිසානේ. ඒ වගේ කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේ පාවිච්චි කළේ ඔබ ඒකේ දුක් විපාකයේ භව වන්දනේ දන්නේ නැති නිසා. ඒ රෑ වැටෙනවල. සද්ධර්ම ශ්‍රවණය කරපුවම සතර හදන්නේ ඔබමයි. ඔබ මේකට එකතු වීම තුළ දවලුත් වැටෙනවා. ප්‍රමාද වෙනවා. දැන් එහෙනම් වලේ වැටෙන්නේ නැති වෙන්න වල ගොඩ කරලා දාන්න ඕන. අන්න ලබාගත් ජීවිතේ ජීවත් වෙන ගමන් ඔබ යුතුයකම් ඉටු කර ගමන් ඒ සඳහා කාලය කැප කිරීම. අර අනෙක් වෙන කාලේ උදුරා ගැනීම නෙමෙයි අනිත්තර නවතා ගැනීම නෙමෙයි. මේ අතරතුරම තමයි මේ දුර්වලකම මතුවෙන්නේ. ශේස්ත්‍රය ඔබට අදාළ ශේස්ත්‍රය. ඔබටයි අදාළ ඔබයි අදාළ ආකාරයෙන් සැස් කරගත්තේ. සුන්දරතම දේ තමයි කවදාවත් මේ මූලික දුර්වලකම තිබෙනවා නම් කවදාවත් සංගවන්න බෑ ඇතිතුරු. පෘථග්ජන පුද්ගලයාගේ හටගෙන නැවත බලවත් වෙමින් බලවත් වෙනවා මූලයේ ආර්ය පුද්ගලයාගේ හටගෙන ෂය වෙමින් දුර්වල වේගන යනවා. බලවත් වෙන පුද්ගලයාගේ ප්‍රතිපදාව අනුසෝතගාමී කියලා කියනවා. ෂය කර ගන්නා ප්‍රතිපදාව පටිසෝතගාමී කියලා කියනවා. අන්න අදිෂ්ඨාන කර ගන්න ඕන, තේරුම් ගන්න ඕන ලබාගත් ජීවිතේ පිපාසයේ බඩගින්න නිවාගෙන ගෙවල් දොරවල් හදාන මේවා කරගන්න ඕන තමයි වෙනම. මෙන්න මේ බලවත් වෙන එක වෙනුවට මේක ෂය වෙනවා නම් තමයි ජීවිතේ විඳින්න ලැබෙන්නේ. මොනතරම් ධනයක් කුලයක් නිලයක් බලයක් තිබුණත් ත්‍රිවිධ විතර්ක බලවත් වෙන්නේ නම් ඔබ මායාගේ පාලනයට යටත් මාර බන්ධනෙන් අහසු කෙනෙක්. එනිසා මේ ඉරුවෙපායවෙන් පස්සේ පද්දරට ගැටෙන කාරණා නිසා ඔබේ චිත්ත අභ්‍යන්තරයේ තියෙන දේවල් එනවා ඇරුණාම බාහිර ලෝකේ ඒවා තියෙනවා කියලා හිතන්න එපා. ඒ නිසා තමයි චිත්ත අභ්‍යන්තරයේ ශේෂය තණ්හානුස්සය වශයෙන් නම් කරන්නේ සහ ඒවා එනකොට uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං කියලා කියන්නේ. දැන් ඔබට මල් පූජා කරයි කියලා, වෙසක් කූඩුවක් පත්තු කරයි කියලා, තොරණක් බලන්න ගියයි කියලා, තොරණක් හැදුවයි කියලා, බල්බ් බැල් ටිකක් එල්ලුවයි කියලා ත්‍රිවිධ විතර්කයේ ප්‍රහාණය තේරෙනවද? අන්න ආමිස පූජාව. ත්‍රිවිධ විතර්කයේ එහෙමම තියාගෙන ස්වේදේත් සතුටක් ලබනවා. පෘථග්ජනයා සතු ආගම කියන්නේ ඒක තමයි. නමුත් අදද විශේෂ වුණාට අවදි වූ තැන් පටන් හැමදාම විශේෂයි තේරුම් ගත්ත පුද්ගලයාට. මොකද මේ ආරම්භයේ සිට මේ බිඳුව දක්වා ඉවර කරගන්න තුරුම ඔහුට ආගමික ජීවිතයේ තියෙන්නේ. ඔහුට නැති වෙන්න ඒක සැනසීම තේරෙනවා. ඊටු ටිකක් නැති කරගන්න ඕන ඇරුණාම බලවත් කරගන්න ඕන වෙන්නේ නැහැ. මෙසේ ඔබ විසින් එදිනෙදා ජීවිතයේදී ඔබ මුහුණ දෙන අවස්ථාවලදී ඔබ විසින් කළ යුතු දෙයක් තිබෙන බව තේරුම් යාම බුදුබණ තේරීමයි. ඒ කළ යුතු දේ කිරීම සඳහා මෙතෙන්ට වෙනත් නුවණක්. එහෙම නැත්නම් එයට එකතු නොවීමෙන් අතහැරෙන්න පුළුවන් ආකාරයේ ගති ලක්ෂණ ටිකක් ඔබේ සිතේ වැඩි දියුණු කරන්න වෙනවා. ඒවට කියනවා බොජ්ජංග වඩනවා කියලා. ඒකට කියනවා සතියෙන් පටන් අර ගන්නවායි කියලා. සතිය කියන පදයට අරන් තියෙන වැරදි අර්ථය නිසා කවදාවත් පෘථග්ජන සමාජයක හිතන්නේ නැහැ. අන්න එතනයි මේ සමාජය නතර වෙලා තියෙන්නේ. අතු ගන්න ගියාම අතු ගන්නවා කිය ඉන්න එක. අඩිය තියන්න ගියාම අති ගන්නවා කියන එක. බත් කන්න ගියාම බත් කනවා කිය ඉන්න එක. මිරිස් කපන්න ගියාම මිරිස් කපනවා. එහෙම තමයි අපිට කාලයක් තිස්සේ සතිය උගන්ලා තියෙන්නේ. ඉරියව්ව ගැන තව සැරයක් විතක් ਵਿਚාර කර ඉන්න එක. මේවා මා නොබියව කියනවා සද්ධර්මයේ වටහාගත් නොගත් අයගේ පෘථග්ජන සතිය. ආරි සතිය නෙමෙයි. ආරි සතිය නෙමෙයි.
ඒක තියෙන්න ඕන ඕකට නෙමෙයි. අර පස් දොරට ගැටෙනකොට චිත්තාභ්‍යන්තරයෙන් එන එක තමන් හදාගත්ත දුර්වලකම. ඒක දකින්න සහ ඒකට එකතු නොවෙන්න. එතකොට ඇහි කනේ නාසයේ දිවේ කයේ උපදින විතර්කයක් එක්කලා ඒකට නොකන් එකතු නොවෙන්නට ඒක බැහැර කරන්නට අවශ්‍ය දැනුම අවබෝධයේ බොජ්ජංග නැත්තම් සති කියලා කියන එකේ තේරුම. කොතරම් කාලයක් මේක මෙහෙම පැහැදිලි කරලා තිනවද? නමුත් අර පරණ උගන්වපු එක අරගෙන ඉරියව් මාරු කර කර ඉන්න එක ගණන් කර කර ඉන්න එක මතර ඉන්න එක සතිය කියලා හිතන මෝඩාය තව කොච්චර මේ ලෝකේ ඉන්නවද රටේ? එනිසා නෙත් පෑදේවා යන්න අපේ ප්‍රාර්ථනාවයි. දෙනෙත් නෙමේ ප්‍රඥායස. මන්දයත් මේ ඔබේ සිතේ තියෙන ක්ලේශ ධර්මයන් යට කරගෙන ඉන්න සතියක් ඕන නැහැ. මොනවා හරි අරමුණක් ගත්තාම යට කරගත්ත හැකි. යට කරගන්න එක භාවනාව කියලා ඉගන්නේ බුදුන් වහන්සේ 15 වෙනි ඉස්සලා හිටපු අයගේ ලෝකේ. ඒගොල්ලන්ට මේ බුදුන් වහන්සේ වදාළ ආර්ය මාර්ගයේ ප්‍රහාණ මාර්ගයේ පිළිබඳ අවබෝධයක් නොතිබුණ එකනේ මැදුම් පිළිවෙතක් ලෝකෙට ආවේ නැහැ කියන්නේ. මැදුම් පිළිවෙතක් ආවේ නැති වුනහම ඉදිරි ධර්මදේශනාවේදී ඔබට හම් වේවි අපේ අද තියෙන අන්ත දෙකට මිනිසා අහු වෙලා සතර හදන හැටි. වෙනම පැහැදිලි කරන්න කල්පනා කරලා තිනවා වැදගත් ධර්ම කරුණක් වශයෙන්. එනිසා අන්ත දෙකට අහු වෙලා සතර හදන එක වෙනුවට අන්ත දෙකට අහු නොවි සසර ගමන නිමා කරන මග ගන්න එක. මොහොතින් මොහොත. මම කියන්නේ ඔරලෝසුවේ තත්පර කටුවත යන තත්පරේ යනකොට එතනයි තියෙන්නේ. එතන හැමදාමත් ඒ යන තැන. මුලත් නෑ අගත් නෑ. අනිවාර්ය මේ මොහොත උදව් කරගනිමින් චිත්තාභ්‍යන්තරේ හිස් කරගන්නට. හිස් කරගන්න හිස් වෙන්නේ මොනවා කිරීමෙන්ද? රැස් වෙන්නේ මොනවා කිරීමෙන්ද කියලා තේරුම් ගත්තාම ඒ වැඩේ නොකිරීමෙන් හිස් වෙන බව කරන්න පටන් ගන්න වෙනවා. දුකින් මිදීම සඳහා දුකට හේතු අස්කිරීම ඔබ විසින් කළ යුතුයි. මන්දයක් දුකට හේතු රැස් කරගත්තේ ඔබ විසින් පෘථග්ජන භාවයේ තුල. අන්න දැන් ඇහෙන්නම් රූපකාමයේ, කනෙන්නම් ශබ්දකාමයේ, නාසයෙන්නම් ගන්ධකාමයේ, නැත්නම් රූප තණ්හාව, ශබ්ද තණ්හාව, ගන්ධ තණ්හාව තියෙන එක උපදිනවා. ඒක තමයි මේ පෙන්වන්නේ සිතෙහි ඇස දොස් එලි දකින්නවා. අනුන්ට පේන්න පෙර තමන් පේනවා. තමන්ගේ සංසුන් බව, කටහඬේ මිහිරි බව ගිලී යනවා, බිඳී යනවා. දැස් රතු වෙනවා. වචන වෙනස් වෙනවා. තවත් නැත්තම් කෛරාටික උපක්‍රමයක් ගන්න හිතනවා යට හිතින්. ඒ තමයි සැබෑ ඔබ. හැබැයි ඔබ කියන්නේ බුදුන් වහන්සේ වදාළ මම කියන එකයි. ඒ මම හිතට එන එකට තමයි මායя එනවා කියලා කියන්නේ. එතකොට ඔබ මායයට යටත්. නිරීක්ෂණය කරලා බලන්න මේ සමාජයේ සිදුවන වැරදි අපරාධ නැත්තම් කරදර හිරිහැර සියල්ල මෙහෙවා තිබෙන්නේ මායя විසින් නෙවෙයිද කියලා. ඒ පුද්ගලයෙක් නෙමෙයි. කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසාව විතර්කයේ විසින් මෙහෙවන සමාජයේ සියල්ලට විනාශය මිනිසා දුකටපත් කිරීම. මේ තුන් දෙනා මිනිසාට දෙන වදේ දුක ලෝකේ හැමදාමත් තිබෙනවා. ඔබත් ඒකට මැදි වෙලා එහි කොටස් කරුවෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඒක කවදාවත් ලෝකෙ නිමා වෙන්නේ නැහැ. ඔබට භව ගමන නිමා කිරීමෙන් ඔබට මේ චිත්තාභ්‍යන්තරයේ තියෙන කාරණා එන්න හේතු අස්කර ගැනීමෙන් ඒ දුක් සහිත ලෝකේ ඒ දුක් උපදින්න නැතුවම දුක උපදින්නේ නැහැ. එසේනම් තථාගත ධර්මයේ තුල මේක රැස්වෙන ආකාරය පමාද විහාරී කියන වචනෙන් සහ අස්වෙන ආකාරය අපමාද විහාරී කියන වචනෙන් පෙන්වා තිබෙනවා. වචනේ පාඩම් කරගත්තට බෑ ඔබේ අරමුණු තුළ මේක සිදු වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔබට යමක්කමත් තේරුම් ගන්න හොඳ දවසක්. බැලුවම සියල්ල බුදු සමයේ ධර්ම දේශනා කියන්නේ ඔබ පිළිබඳ විවරණයක්, ඔබේ අසකරනාසය දිවකයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විවරණයක්, එහි සතර බැඳෙන ආකාරය පිළිබඳ විවරණයක්, එයින් ගැලවෙන ආකාරය පිළිබඳ විවරණයක්. ඒවා පිළිබඳ විස්තර නොවෙනවා නම් ඔබ බණ කියලා අහලා තියෙන ඉතිහාස කතා, පරණ කතා, රාජ කතා, චෝර කතා, දෙතිස් කතා ඇරුණාම ඔබ ගැන බලලා නැහැ. මේ මානසිකත්වයේ කලක් තිස්සේ වැඩුණ එකක්.
ජාතක කතා, චරිත කතා, පරණ කතා, කතන්දර අහලා සාදු කියලා ගෙදර යන එක, බණ කියලා කතන්දරයක් අහලා ගෙදර යන එක. කවදාවත් ඒක ඔබට ඔබ පේන්නේ නැහැ. පරණ කතන්දරයක් අහලා සිද්ධියක් වුණා හෝ නැවුණා හෝ ඒක ගැන කල්පනා කර කර ඉන්නවා වරුණා. නමුත් මේ ඉර පෑව්වේ ලෝකේ ಜಾති පේන්න, පස්දරට අදාළ දේවල් ගැටෙන්න. දැන් ගැටෙනකොට බාහිරේ තියෙන පුංචි පුංචි ප්‍රත්‍ය ඔබ ළඟ තියෙන හේතුව සිතට එනවා ඒ මොහොතේ. ඒ මොහොතේ ආපුවම ආපුගෙන අල්ලා ගන්නව ඇරුණාම හැංගිච්ච අය හොයන්න දඟලන්න කියන්නේ නැහැ බුදුන් වහන්සේ. ඒකයි uppannam කියන එකේ තේරුම හටගත් කියන එක. uppannam උනේ ඇහේද කනේද නාසයේ දින කයද ඕන එකක. සිතෙහි ඇති දොස් එලිදකුණුයේ සංගවන්න නොව අතරලන්නයි. ආන්න සිතෙහි ඇති දොස් සැගවීම එකක්, අතැරීම තව එකක්. මෙන්න පාරවල් දෙක. ඇස තුළ, කන තුළ, නාසය තුළ, අරමුණ තුළ සංගවන ආකාරයේ පෘථග්ජනයාගේ පව් සංගවනවා කියන්නේ මේක තමයි. පමාද විහාරිත්‍ය කියන්නේ මේකයි. පව් සංගවන මොහොත, පමා වෙන මොහොතම අතරලන්න තමයි බුදුවරු මිනිස්සුන්ට උගන්වන්නේ ප්‍රතිපත්ති පූජාව නැත්නම් ආගමික ජීවිතය කියලා. බලුවම හුඟක් දේවල් නෑ නේද? මේ සංගවනවා කියන්නේ මේ කොහේ හරි ගෙදර කොතන හරි තැනක සංගවනවා කියන එක නෙමෙයි. සමහරවිට නිදන් කළාම නිදානේ තිබෙන නිසා ගන්න පුළුවන්. නොපෙනෙන තැනක නිදන් කරපුවම උඩින් පේන්නේ නැහැ. නමුත් තියෙන නිසා ගන්න පුළුවන් නේ. අනේ වගේ පස්දොර භාවිතයෙන් යම් දෙයක් චිත්තාභ්‍යන්තරයේ ශේෂ කළොත් ඒක ආපහු අදාළ කරුණේදී පස්දොර ආශ්‍රයෙන්ම එනවා. ඒ සංගවන නිසා. මෙන්න මේ සැඟවීමේ ක්‍රියාවලිය පෘථග්ජන පුද්ගලයා උපන් තැන් පටන් නැත්නම් අවුරුදු 3 4 5 පටන් මැරෙන තුරුම කරනවා. එනිසා යාට පෘථග්ජනයා කියන්නේ. ඒ හින්දා එනිසා යාට අනුසෝතගාමියා කියන්නේ. අනුසෝතගාමිත්වය තුනට බෙදන්න පුළුවනි. පව් රැස් කිරීම, පින් රැස් කිරීම, ධාන කුසල් රැස් කිරීම කියන මාවත් තුන ඔස්සේ. තුනම කර්ම රැස් කිරීම, තුනම කර්ම මාර්ගය. මේ තුනම බෙදන්න පුළුවනි තවත් අන්ත දෙකකට. පව් පින් රැස් කිරීම කාමසුකල්ලිකාන යෝගය සහ ධාන කුසල් රැස් කිරීම අත්තකිලමතාන යෝගය කියලා ඉදිරියේදී මාව ඔබට කියලා දෙයි. දැන් කියව නැති වුණාට. එහෙනම් කාමසුකල්ලිකාන යෝගයේ මධ්‍යම ප්‍රතිපදාව නෙවෙයිනේ. අත්තකිලමතාන යෝගයේ මධ්‍යම ප්‍රතිපදාව නෙවෙයිනේ. ඒ දෙකට නොපැමිණ බුදුන් වහන්සේ හෙළි කර දේ ඔබට තේරෙනවා නම් ඔබ මේ සංසාරයේ ඇවිද්ද මේ පාර හමු වෙන දවස එනතුරු. ඒක පිළිගත්තේ නැත්නම් ඔබට වෙන්නේ ඒ කණන් නාදිගච්ඡන්ති ඔබ ගැන සැලකිලිමත් උනේ නැහැ. ආයේ කවදා ඒ හේතු එකතු වෙයිද කියන්න බෑ. පින්වන්තකමින් මේ සඳහා සමීපිය හැකි නම් ඔබ පින්වන්තකමේ උපරිමයට ඇවිදින් මේක දකින්නේ. තවත් එහාට ආයේ පින් වලින් කරන්න දෙයක් නැහැ. ඉන්න එහාට අනුගමනීය ප්‍රතිපදාවට එන්න වෙනවා. දැන් එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ මේ සංගවනවා කියන එක මොකක්ද, අතහරිනවා කියන්නේ මොකක්ද? බුදුබණ සම්පූර්ණයෙන්ම පරිහාන ධම්මංගෝ භික්ඛවේ දේසිස්සාමේ සංගවන හැටි. මඤ්ඤමානෝකෝ භික්ඛු බද්දෝ මාරස්ස සංගවන හැටි. උපාදී මානෝකෝ භික්ඛු බද්දෝ මාරස්ස සංගවන හැටි. යංකෝ භික්ඛවේ අනුසේති තේන සංකං ගච්ඡති සංගවුහම ආයන්නේ හැටි. මේ පදවලට පණ දෙන්නකො. මේ පද ත්‍රිපිටකේ තියෙනවා. පාඩමට කී ආයින් නැතුව පිරිත් කියලා මේ පදවලින් අදාළ දේ ඔබ ළඟ සිදු වෙන හැටි තේරුම් ගන්නකො. එකක් ඇති ඔක්කොම ඕන නැහැ. මම ටිකක් මතක් වෙලා කිව්වේ. මෙය ඊයේ නොවේයි වෙන්නේ, අනාගතේ නොවේයි වෙන්නේ, දැන් වෙන්නේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල. ඔබ මේක කරනවා නම් ඔබ නැකත දැක්කේ නැහැ, නැකත පාවිච්චි කරන්න දන්නේ නැහැ. ගැලවෙන්න තියෙන මොහොත ඔබ ඇලවෙන්න පහදා ගන්නවා. බැඳෙන්න තියෙනවා, බැඳෙන්න හදා ගන්නවා. නොබැඳී අවසන් කරන්න තියෙන මොහොත. මෝඩකමක තරම. බුදුරජාණන් වහන්සේ වැනි උත්තමෙක් පහළ නොවෙන්න මිනිසාට පවෙන් පරලෝ යාමයි, පිනෙන් පරලෝ යාමයි, ධානයෙන් බඹලෝ යාමයි කියන භවගාමී අන්ත දෙකට අයිති කර්ම මාර්ගය අරුණාම ධර්ම මාර්ගයක් ලොවට එළි වෙන්නේ නැහැ.
ඒක බුදුන් වහන්සේ අලුතෙන් සොයාගත්ත අනුගමනය කළ වෙනත් දෙයක්. ඒක දන්නේ නැති අය අපි මොකද කරන්නේ? ඇඳුමින් හරි චර්යාවකින් හරි කර්මාර්ගයේ හොඳ එක තෝරන භවගාමීත්වය බුද්ධ ආගම කියලා හිතනවා. අද වෙනි දවසක හිතන්න බුදුවරු ලෝකෙට පහළ වුණේ සසර ඇවිදින හැටි උගන්වන්නද? එහෙනම් ඇයි ත්‍රිපිටකයේ තියෙන සා තථාගතෝ භව නිරෝධාය ධම්මං දේශේති කියලා. තථාගතවරු ධර්ම දේශනා කරන්නේ භවය නිරෝධ කිරීම පිණිස. එනිසා සසර හදන්නෙත් ඔබේ මෝඩකමට. ඔබේ ඥානවන්තකමට සසර හදන එක නවත්තන්නත් පුළුවන්. මේ මොහොතේ සසර හදන්නා පෘථග්ජනයා මේ මොහොතේ සසර ගමන නිමා කරන්නා ආර්යා. මේ මොහොතේ නැවත නැවතත් එක වතාවක් නෙමෙයි 10000 වතාවක් කරන්න ඕන. නමුත් මේ මොහොතේ කරන්න ඕනේ. තෝකං කනේ කනේ ටික ටික ශනයක් ශනයක් පාසා. සංගවන්නේ කොහොමද? මෙන්න මේ සැඟවීම කියන කාරණාව හේතු ඉතුරු කිරීමේ කාරණාව ඔබේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල අරමුණේ මුලාවීමේදී සිදුවෙන ආකාරය බුදුන් වහන්සේ පෙළ දහම වශයෙන් උගන්වනවා. ඒකමයි පරිහාන ධම්මං ඕබික්ක දේසිස්සාමි කියන්නේ. හටගෙන නැසෙන එක කොහොමද ඉතුරු වෙන්නේ? හටගෙන නැසෙන එක ස්වභාවිකයි. අල්ලා ගැනීමෙන්, මමත්වයෙන් ගැනීමෙන්, ලෝභ දේශ මොහ වශයෙන් ගැනීමෙන් නිමා වෙන්නේ නැතුව භව ගමනක් හැදෙනවා. යලි හට ගන්න හේතු ඉතුරු වෙනවා. මේ මෝඩකමම පමාවයි. මේ වැඩෙන් අත මිදෙන එක තමයි බුදුදහමේ සතර දුකින් අත මිදෙන භාවනාව. එනිසා ඒක උගන්වනවා සම්මා වායාමයේ තුල උපන්න කුසල් දුරු කිරීමට ගන්නා වෑයම, නූපන්න කුසල් නූපදීමට ගන්නා. උපන්න ඒවා කියන්නේ හිත ඇතුලේ දාපුවාම ඉවර වෙන්න ඕන. නූපන්න කුසල් නූපදනවා කියන්නේ ආපහු තියන්න නැතුව ඉවර කරන්න වෙනවා. මෙතෙන් දෙන්නේ නැතුව ඔබ මොනවද මේ ආගමික ජීවිතය කියලා හොයන්නේ? අර බාහිර යහපත් ක්‍රියාකාරකම් ඕන දෙයක් කරන්න. අපිත් කරන්නේ. නමුත් මේ වැඩේ කරන්නේ නැත්නම් ඔබට චිත්තාභ්‍යන්තර පාරිශුද්ධියට මඟ පෑදෙන්නේ නැහැ. ඔබ චිත්තේ කෙලසාගෙන සදහම් හමුවන සමාජයේ පවින් හෝ පිනෙන් හෝ ධානයෙන් පරලෝ යන්නේ. gedara නම් පවින් හෝ පිනෙන්, කැලේ නම් කැලේ හිටියත් හරියන්නේ නැහැ. පවින් පිනෙන් තමයි. නමුත් ලෞකික ධාන උපදවා ගත්තොත් ධානයෙන් පරලෝ යන්නේ භවගාමියෙක් වෙනවා. බුදුන් ලෝ පහළ වී දෙසූ දේ ඔබට හමුුනේ නැහැ කියන්නයි සිද්ධ වෙන්නේ. පවින් හෝ පිනෙන් හෝ ධානයෙන් පරලෝ යනවා නම්. බුදුන් ලෝ පහළ වී දෙසූ දේ හමු වුණා නම් ඇයි පරලෝ නොයන්න කර්මයක් තියෙන්නේ? කර්මක්ෂය කිරීමේ කර්මය කියලා. ඒ තමයි බුදු මග. අද වගේ දවසක මේ ලෝකේ ගැටුම් උපරිමයට යන අවස්ථාවක, දුක් වැඩි වෙන අවස්ථාවක මිනිසුන් සාන්සුන් මිනිසුන් බවට පත් කරන්න, මේ මායාවේ හැඟීම පාවිච්චි නොකරන මිනිසුන් බවට පත් කරන්නට විශාල වෙහසක් දරන්න ඕන අපි. මොකද මායාට ඉඩ දීමෙන් මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඔක්කොම කුඩුපට්ටම් වෙනවා, දැවි යනවා, අලුවි යනවා, ඇරුණා. ඊට පස්සේ කල්පනා කරලා දුක් කියලා වැඩක් නැහැනේ. එනිසා මේ ආවේගශීලීත්වය යන ඔබේ කය නෙවෙයි. ආවේගශීලීත්වයයි ඔබ කියන්නේ. මම කියන්නේ ඒකට තමයි. මම නෑ කියන්නේ ඒක නැතුවම එන්නේ නෑ. මම කියලා කෙනෙක් නෑ කියලා කෙස්ලොම් නියත් බෙදා බලලා නෑ කියන්නේ යන්න එපා. ඒක නැති දවසට අර ලෝභක්කේ, දේශක්කේ, මොහක්කේ කියන්නේ මොන කාරණයක් නිසාවත් අර කලාවු රජුරෝ මේ ශාන්තිවාදී තාපසයාගේ S2 කන් දෙක අත් දෙක කැපුවයි කියලා කියන්නේ. මමත් ඒ ළමා කාලේ කියනකොට කොහොමද රිදෙන්නේ නැතුව ඉන්නේ කියලා කල්පනා කළේ. රිදෙන්නේ නැති. නමුත් ශාන්තිය මොකුත් වෙන්නේ නැහැ කියලානේ පෙන්නන්නේ. ඔය කැපුවට. ඒ කියන්නේ නැති දේශයක් උපදින්නේ නැහැ. වේදනාව දැනේ. වෛරයක් හිතෙන්නේ නැහැ. එහෙම තත්ත්වයටපත් වෙන්න පුළුවන් වුණාම කොතරම් සැනසීමක් ඇද්ද? පණ තියෙන මිනිස්සෙකුට ඕකෙන් පෙන්වන්නේ ඔය මේ කන් කැපීමක්, අත් කැපීමක් නෙමෙයි. ඉතින් උපමා වශයෙන් තේරුම් ගන්න බැරි කමට අපි මොකද කරන්නේ? නමුත් ඉවෙන් තේරුම් ගන්න ඕන කාරණාව ඒ බඳු හිරහැරයකදී පවා එන්න Tamanගේ ද්වේෂ මූලිය නැති විට
කොතරම් සංසුන් බවක් තියෙනව ඇද්ද? අන්න අපි තේරුම් ගන්න ඕන කාරණාව මේ සංගවන හැටි සහ අතරලන හැටි. මේ දෙක විතරයි ඉගෙන ගන්න තියෙන්නේ. ගෙදර මුල්ලක සංගවනවා හරි රටේ කොහරි සංගවනවා හරි නෙවෙයි. සිතේ සංගවනවා. මමත්වෙන් ගත්තොත් ඒක තුළ හේතුවක් ඉතුරු වෙන එකට සංගවනවා කියනවා. මේක පසුගිය කාලවකවානුව තුළ මම පෙළක් අරගෙන ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා 100 ගණනක තියෙන පෙළ අරගෙන මෙන්න සංගවන පෙළ දහම කියලා පෙන්නලා තියෙනවා. ඇසේ සංගවන, කනේ සංගවන, නාසයේ සංගවන, දිවේ සංගවන ඒවා ඒ උදව්වෙන් පස් දොරේ උදව්වෙන් සිතේ සංගවන හැටි. අතීතයෙන් ගන්නවා, වර්තමානයේ රැවටෙනවා, අනාගතයට තියෙනවා. ඒකට කියන්නේ පමාව. ඒකට කියන්නේ ආයෝනිසෝ මනසිකාරය. ඒකට කියන්නේ මඤ්ඤමානය. ඒක බුදුමග නෙවෙයි, මාරමග. කවදා හරි තේරුම් ගන්න. ඔබේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල තමයි මේ තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව කියන සැඟවීම සිද්ධ වෙන්නේ. මේක භාවනාව නෙමෙයි, පමාව. අන්න සංගවන හැටි. අපේ සූත්‍ර දේශනා විවිධ ආකාරයෙන් ගනිමින් 10 කට මේක පෙන්වලා තිබෙනවා මේ සංගවන හැටි. සංගවන මොහොතම සංගවන එක පමාව නම් සංගවන් නැතුව අවසන් කරන්නයි සිහිය තියෙන්න ඕන. ගණන් කර කර ඉන්න හරි මොනවා හරි කියවන්න නෙමෙයි. අපි හිතන්නේ ඒක වැරද්ද. ඉරියව්වක් පවත් දිහා අරමුණු පවත්තන් හිටියට මේක සංගවන අතර වෙන්නේ නැහැ නේ. අනිසා ඒක බුදුසමයේ සැබෑ සතිය තේරුම් නොගත් අයගේ වැරදි විග්‍රහයක් සමාජගත වීම තුළ සමාජයත් වැරදි පාරේ ගිහින්. සතිමත් වෙනවයි කියලා. සතිමත් වීම පෘථග්ජනයින්ට අයිති වැඩක් නෙමෙයි. මොකද අපමාදෝ අමතපදං කියන එක වෙනවා සිහියෙන් කටයුතු කරන අප්‍රමාදයේ නිවනට මගේ. එහෙනම් සිහියදී වෙන්න ඕන අවශේෂ නිරෝධය නෙවෙයි. නිරවශේෂ නිරෝධය. අර හේතු ඉතුරු වෙනවා නම් සිහිය නෙමෙයි ප්‍රමාදේ. නිරවශේෂයෙන් නිරෝධ. තස්සායව තණ්හායව අශේෂ විරාග නිරෝධෝ. නිරවශේෂයෙන් නිරෝධ වෙන්න ඕන සිහියේදී. සිහියෙන්. ඔහු ආස්වාදයේ දන්නවා, ආදීනව දන්නවා. ඒ නිසා ඔහුට නිස්සරණයට කැමති. මිදෙන්න කැමති. අන්න විරියේන දුක්ඛං අච්චේත. එතන තමයි වීරිය. සද්දා, සති, විරි, සමාධි ගොඩක් පෙන්නන්නේ. බල පහක්, ඉන්ද්‍රිය පහක් එහෙම කියලා. දැන් හැම විටම නැකත එහෙනම් පස්ස නේද? ඇහැටද පස්ස, කනටද පස්ස, නාසයටද පස්ස, වර්තමාන මොහොතේ ඕන එකක් පස්ස. හමු වෙන එක. හයටම හරි. මේ පරණ ටික ආවහම ඒ පරණ ටික ඇත්තටම මලාතීතයක් නේද? ඔබ තැබූ මෝඩකමක් නේද? මෙයා ඔබ පාලනය කරන්න දුන්නොත් ඔබ ආපහු මොකද කරන්නේ? ආයෙත් වර්තමානයේ හරහා මම ඉස්සරලා පෙන්නපු පෙලින් ආයෙත් භවයට ගමනට හේතු තියෙනවා. අන්න දැන් නැකත එදිලා තියෙනවා පස්ස. දැන් වීරියෙන් සතියෙන් යුක්තව පස්ස නිරෝධෝ. ඒ පරණ දේ අතහැරෙන්න ආරින්න. මොකද ඔබ එකතු වෙන්නේ නැත්නම් ඒ සිතට දීලා තියෙන වරම ඉවර වෙනවා, හටගත්ත දේ නැතෙන්න ඕනෝනේ. මා දකින අනිත්‍ය පවතින්නේ මෙතනයි. හටගත්ත දේ සමග එකතු වීම නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගැනීම, හටගත්ත සමග එකතු නොවීමෙන් සිදුවෙන දේ ආර්ය සත්‍ය අනිත්‍ය. දැන් මොකද්ද මේකේ අනිත්‍ය වෙන්නේ? ලෝභයේ, දේශේ, මෝහේ, ඊර්ෂ්‍යාවේ, ක්‍රෝධේ, වෛරේ ඉතුරු නැතුව අවසන් වීම. හේවත් පංච උපාදානස්කන්ධය අනිත්‍ය. බලන්නකො කරලා. පාඩම් කරගත්ත ගිරවෙක් වගේ කියයි නැතු වෙන්නේ නැද්ද කියලා. අන්න සංගවන්න නොව අතහැරලන්නයි කියන පදේ අතහැරලීම තමයි භාවනාව. දැන් ඉතින් අවදි වූතෙන් පටන් මොනම කාරණයක්වත් බාධාවක් නැහැනේ. අධ්‍යාපනයේට, ගමන් බණ්ඩයන්ට, ඇඳුම් පැළඳුම රැකියාව කරන්න මොනම කාරණයකටවත් බාධාවක් නැහැ. ඒවා සමාජයට අවශ්‍ය යහපත් කාරණා විය යුතුයි. නමුත් ඒ තුනේදීම තමයි අර ත්‍රිවිධ විතරකේ උපදින්නේ. ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් එකක්.
හැංගෙච්ච හොරා එළියට එනවා. ඇරෙච්ච දොරෙන් එළියට එනවා. දොරවල් 6ක් තියෙනවා එකකින් එනවා. අපි එතන උගලක් නැත්තම් මන්දක් අටවන් ඉන්න ඕන අල්ලගන්න. එතනින් එළියට පෙරලා ආපහු හැංගෙන්න දෙන්නේ නැතුව ඉන්න. අර හැංගෙන පාර තමයි කිව්වේ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව කියන පදේ. මාර්ගය තමයි පෙන්ලා තියෙන්නේ පස්ස නිරෝධය. එතනින් එහාට ඔක්කොම අවලංගු වෙනවා. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධෝ භව නිරෝධෝ අන්න සැඟෙව්වේ නැහැ අතහැරියා. අර නිරෝධා කියන එකේ අර භව උපාදාන භව කියන අවශේෂය උනේ නෑ නේද? නිරවශේෂයෙන් නිරෝධ වුණා නේද? දැන් මේකට නේද පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් බලනවා කියන්නේ. සමීප වෙන්නකෝ ධර්ම ශ්‍රවණය කරලා මේක ඔබේ අවබෝධය බවට පත් කරගන්නකෝ. එතකොට ඔබ කවුද? එතකොට ඔබ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නේ. ඒ බුදුන් පිළිමේ හරි ශරීරය හරි නෙවෙයි. ඒ බුදුන්ට කියන්නේ නිර්වාණය කියලා. ඔබ බුදුන් වෙත යනවා මොහොතින් මොහොතම. ඔබ බුදුන් දකිනවා මොහොතක් පාසා. කුමක්ද? බුදුන් ලෝකෙට පහළ වූයේ දුක නිවන මඟ හෙළි කරන්ටයි. අපි මේ තුන් බුද්ධ මංගල්‍ය සමරන්ට ඕන උන්වහන්සේ කරපු වැඩේ ශ්‍රේෂ්ඨයි කියලා ගරු කරන්න විතරක් නෙමෙයි, ගරු කරන එකේ කිසි වරදක් නැහැ. එලිකගල මඟ ගන්නට බුදුන් ලෝකෙට පහළ වූයේ දුක නිවන මඟ. දුක නිවන මඟ අවශේෂ නිරෝධය නොවේ. නිරවශේෂ නිරෝධයයි. මොකද අවශේෂ නිරෝධය ඕන කෙනෙකුට ඕන රටක් තුළ ඕන ආගමක් තුළ ඕන ඇහැක් කනක් නාසයක් තුළ කරන්න පුළුවන් මෝඩකම. ඒකට බුදුවරු ඕනේ නැහැ. ඕන මෝඩකම කරනවා. නමුත් බුදුන් වහන්සේක පෙන්නනවා පෙළදහමක් වශයෙන් ප්‍රමාද විහාරිත්තේ කියලා. ඒ මොහොත අප්‍රමාද විහාරිත්තේ බුදුන්ගේ හොයා ගැනීමක්. පටිසෝතගාමිත්තේ. මෙන්න මේ වැඩේ මම කරන්න ඕනේ. එතකොටයි මට දුකින් මිදීම හම්බ වෙන්නේ කියලා තේරෙනවට නේද බුදුබණ තේරෙනවා කියන්නේ. මේ කරුණ තේරුම් ගැනීමට අවශ්‍ය පුද්ගලයාගේ ඇසුර නේද මේ අද වගේ දවසක ගන්න ඕන සත්පුරුෂ සංසේවය කියලා. ඒ තේරුම් ගැනීම ශ්‍රවණයේ අසීම ධර්ම ශ්‍රවණය. දැන් මේ නිරවශේෂ නිරෝධය කියන කාරණයට සතිය පාවිච්චි වෙන එක නේද යෝනිසෝ මනසිකාරයේ ධම්මානුධම්ම ප්‍රතිපදාවයි කියන්නේ. මේ වචන නම් සමාජයේ තියෙන පොත්පත්වලත් තියෙන බොහෝ දෙනා කියනවා. ස්කන්ධ පංචකයක් තුළ අරමුණක් තුළ ඇස තුළ කන තුළ නාසය තුළ ඔබට මේක තේරුම් යන්න ඕන. වෙනත් දේවල් සඳහා ඉඩකඩ ඇහිරී තියෙන යුගයක නැත්නම් හැකියාවක් නැති යුගයක ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීම වළක්වන්න පුළුවන් බලවේගයක් නැහැ. වඩාත් විදුලිය තිබෙනවා නම් මාධ්‍ය පහසුකම් තිබෙනවා නම් නිවසටලා ඉඳගෙන ජීවිතය තුළ කළ යුත්තේ. දැන් ඔබ මේ යන්නේ ශේ ප්‍රතිපදිරාන ලෝභක්කේ දේසක්කේ මොහක්කේ නිබ්බානං බුදුන් වෙත යනවා. යලිත් මම මතක් කරනවා. තවත් දිනයක හිරිනැගෙන වී අපට ලෝකෙට මුහුණ දෙන්නයි අපව ලෝකෙට මුහුණ දෙන වී සිතෙහි ඇති දොස එලි දකින්නයි. සිතෙහි ඇසි දොසක එලි දකින්න වී සංගවන්න නොව අතැරලන්නයි. බුදුන් ලෝකෙට පහළ වූයේ දුක නිවන මඟ හෙළි කරන්නයි. ඔබ හැමට ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට ගරු කරන උතුම් සම්බුද්ධ මංගල්‍යයක් වේවා යන්න මගේ ප්‍රාර්ථනයයි. සබ්බිහිතියෝ වජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං